සදහම් දේශනා සම්මා සම්බුදු සරණයි සුපින්වත් ඔබ හැම දෙනාටම උතුම් දේශයේ අභිමානීය රැගෙනින් කොළඹ ටෙලිවිෂන් මෙත් සදහම් විකාශයේ මෙත් සදහම් දේශනා අර්ථාන්විත වූ සද්ධර්ම දේශනා මාලාවේ අතිඋතුම් සදහම් දේශනාවක් ආරම්භ කරන්නට බලාපොරොත්තු වන්නේ මෙත් සිතින් උතුම් සද්ධර්ම ශ්‍රවණයට ඔබ හැම දෙනාටම ආරාධනා කරනවා. සුපින්වතුනි මෙත් සදහම් දේශනා පවත්වනු ලබන අප ගෞරවනීය පින්වත් ස්වාමින් වහන්සේ අතුරුගිරිය ශ්‍රී සදහම් පදන මේ ගෞරවනීය නිර්මාතෘවර හොරණ දික්හේනපුර ශීල සුවර්ණ ගිලන් භික්ෂු මධ්‍යස්ථානයේ වගේම උතුම් බක්කුල මහා සෑයේ ගෞරවනීය නිර්මාතෘ විචිත්‍ර ධර්ම කතික රාජකීය පඬිත පරම පූජනීය අප පින්වත් පූජ්‍යපාද අප ගුරු දේවෝත්තම අති ගෞරවනීය ගලිගමුවේ ඥානදීප පින්වත් ස්වාමින් වහන්සේව සාදුනදින් පාදාභි වන්දනෙන් සිහිපත් කොට පිළිගනිමු. සාදු 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 උතුම් මෙත් සදහම් දේශනාවේ පින්වර දායකත්වයෙන් කටයුතු කරනු ලබනවා කටා රාජ්‍ය සේවයේ නියුතු උපේන්ද්‍ර ජය මහ මහත්මයා නේරංජනා ජය මහ මහත්මිය ඇතුළු පවුලේ සුපින්වත් පිරිස විසින් අරමුණු විදිහට දෙවන ජන්මදිනය සමරන තම නිවුන් දේනියන් වන වෙහෙනි අශායා සහ විහෙලි තිෂායාදීනියන් දෙපළට නිදුක් නිරෝගී සුවපත් භාවයේ ප්‍රාර්ථනා කරට දීර්ඝාෂ ප්‍රාර්ථනා කරමින් තුන්රුවනේ ආශිර්වාදයේ වේවායි ප්‍රාර්ථනා කරනවා. සියලු ප්‍රාර්ථනාවන් නිරසින්ම සාක්ෂාත් වේවා. දරුවන්ගේ කටයුතු සියල්ලක්ම සර්වපකාරයෙන් සාර්ථක වේවා. සුවපත් අනාගතයක් වේවායි ප්‍රාර්ථනා කරමින් ගෞරවනීය ස්වාමීන් වහන්සේට සාදුණු දින ආරාධනා කරමු. උතුම් මෙත් සදහම් දේශනාව ආරම්භ කිරීම සඳහා මෙත් සිතින් මෙත් සදහම් දේශනා ධර්ම ශ්‍රවණයට ඔබ හැම දිනාටම ආරාධනය. සාදු 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 අවසරයි අප පින්වත් ස්වාමින් වහන්සේ. සමන්ත චක්කවාලේසු අට්ඨා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතු වරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු වරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු වරහතු සම්මා සම්බුද්දස්ස හැම දිනාටම තෙරුවන් සරණ ප්‍රාර්ථනා කරමින් අද ඔබ හැම දෙනෙක්ම කොළඹ ටෙලිවිෂන් මෙත් සදහම් විකාශයේ උතුම් දායකත්ව ධර්ම දේශනාවක් ශ්‍රවණය කරන්නයි සූදානම් වෙන්නේ. අද මේ ධර්මානුශාසනාවේ පින්බර දායකත්වය දරන්නේ කටා රාජ්‍යයේ සේවයේ නියුතු උපේන්ද්‍ර ජය මහ මහත්මයා නේරංජනා ජය මහ මහත්මිය ඇතුළු පවුලේ සැදැහැවත් සියලු දෙනා එකතු වෙලා අද මේ ධර්මානුශාසනාවේ පින්බර දායකත්වය දරන්නේ. ඒ අයගේ අරමුණ තමයි දෙවන ජන්මදිනයේ සමරන තම නිවුන් දියණියන් වන විහෙනි අශායා සහ විහෙලි තිෂායා කියන දියණියන් දෙදෙනාට තුනුරුවන්ගේ ආශිර්වාදය නිදුක් නිරෝගී සම්පත්තිය සැලසේවා කියන ඒ උතුම් ආශිර්වාද ප්‍රාර්ථනාව ඒ පින්වතුන්ගේ උතුම් අරමුණු අතර සඳහන් වෙනවා. ඉතින් ඒ අරමුණෙන් තමයි අද මේ ධර්මානුශාසනාවේ පින්බර දායකත්වය දරමින් ධර්ම දානමය පින්කම සිදු කරන්නේ. ඉතින් ඒ හැම දෙනාටමත් බණහන ඔබ හැම දෙනාමත් ලක්වාසී ලෝවාසී සියලු දෙනාටමත් මේ උතුම් ධර්ම දානමය පින්කම මේ ධර්ම ශ්‍රවණය ධර්මාවබෝධය පිණිස නිවන් දොරටුවක් බවට පත්වේවා කියලා මුලින්ම ආශිර්වාද ප්‍රාර්ථනා කරනවා. පින්වතුනි අද මේ ධර්මානුශාසනාවෙන් අපි කතා කරන්නේ කෙනෙක්ගේ ජීවිතයේ මොන තරම් වැරදි අඩුපාඩු අකුසල් දුරාචාරයන් දුස්සීලකම් ජීවිතයේ බොහෝ කාලයක් අතහැරගන්න බැරුව මගහැරගන්න බැරුව අඩුපාඩු සකස් කරගන්න බැරුව වැරදි පාරක වැරදි ගමන කාපු කෙනෙකුට වුණත් යම් දවසක මේ බණපදයක් අහලා බුද්ධ වචනයක් අහලා කෙනෙක්ගේ ජීවිතය ඔහු දැඩි අධිෂ්ඨානයක් ඇති කරගන්නවා නම් අද ඉඳන් මං හැදෙනවා
අද ඉඳන් මං නිවැරදි වෙනවා. මේ මොහොතේ ඉඳන් මගේ ජීවිතේ මං අඩුපාඩු හදාගෙන නිවැරදි මාර්ගයකට ගමන් කරනවා. එවැනි අධිෂ්ඨානයෙන් ඒ කෙනා අවංකවම සීලේක පිහිටනවා. එතන ඉදං තමන්ගේ පරණ ජීවිතය අමතක කරලා අතහැරලා පියවරෙන් පියවර ධර්මාවබෝධය පැත්තට අවශ්‍ය ගුණධර්ම පුරන්න පටන් ගන්නවා. බුදුරජාණන් වහන්සේ වැනි අය ලස්සන උපමාවකට පෙන්නවා වලාකුලින් මිදිච්ච පුන් සඳක් බැබලෙන්න්න පටන් ගන්නවා වගේ. ඒ මොහොතේ ඉදං එතන ඉඳං ඒ පුද්ගලයාගේ ජීවිතය සීලයෙන් සද්ධාවෙන් ගුණධර්මවලින් පිනෙන් බැබලෙන්න්න පටන් ගන්නවා. හැබැයි යාර අකුසල් කර කර පව්කං කර හිටපු කාලයාගේ ජීවිතය හරියට වලාකුලින් දුම් මීදුම් ආදියෙන් වැහිච්ච සඳක් වගේ. එතකොට සඳ බැබලෙන්නේ වැහිලා තියෙන වලාකුළුවලින් දුමෙන් මීදුමෙන්. හැබැයි යම් දවසකයා සීලේක පිහිටලා තමන්ගේ පැරණි අඩුපාඩු අකුසල් මේවා හදාගන්න අදහසෙන් අවංකව ධර්මය කරා යනවද. එතන ඉදං එයාගේ ජීවිතය වලාකුලින් මිදිච්ච පුන් සඳක් වගේ බැබලෙනවා කියල බුදුරජාණන් වහන්සේ වදා. පිංහතුනි මේ ජීවිතය තුළ නිවරදි කරගත්තා කියලා ධර්මය අවබෝධ කරගන්න බැරිවෙන අකුසල් පහයි තියෙන. ඒ තමයි පංචානන්තරි අකුසල්. කෙනෙක් මේ ජීවිතේ එවැනි ගරුක කර්ම හැටියට ධර්මය හඳුන්නන පංචානන්තරි අකුසලයක් කරගත්ත කෙනෙක් නම් අන්න ඒ කෙනාට මේ ජීවිතේ ධර්ම මාර්ගයට යොමුණා කියලා මේ ජීවිතේ මාර්ග ඵලයක් ලබන්න තියෙන අවස්ථාව මග හැරෙනවා. හැබැයි මතක තියාගන්න අජාසත්ත රජ්ජුරු පීට්ටු ගහතන අකුසලයක් කරලා පංචානන්තරි අකුසලයක් කරගත්ත රජ්ජුරු අජාසත්ත රජ්ජුරුවන්ගෙන් නිවරදිවීම ධර්මයට යොමුවීම ඔහු තමන්ගේ වැරදි අඩුපාඩු වැරද්ද වනාට පස්සේ හරි තේරුම් අරගෙන කොච්චර බුද්ධ ශාසනය වෙනුවෙන් පින් දහම් කුසල් දහම් යහපත් කටයුතු කරාද. අවසානි බුදුරජාණන් වහන්සේගෙන් නිරන්තරෙන් උන්වහන්සේ මුණ ගැහිල බණැහුවා. බුදුරජාණන් වහන්සේ ඔහු ප්‍රතික්ෂේප කරේ නෑ. අදනම් සාමාන්‍ය සමාජය තුළ දැන් ඔබ දන්නවා අජාසත්ත රජ්ජුරුව මැරුවේ බිම්පිසා රජ්ජුරුවන්. අපේ බුදුරජාණන් වහන්සේ බුදුවෙච්ච මුල්ම කාලෙ උන්වහන්සේගේ ප්‍රධාන දායකය බිම්බිසා රජ්ජුරුව. තමන්ගේ රාජකය උයන තමයි බුද්ධ ශාසනය වෙනුවෙන් කුටි සෙනසුන් හදලා පළවෙනිම ආරාම පූජාව හැටියට පූජ කරේ වේළුවනාරාම. එතකොට බුදුරජාණන් වහන්සේ වෙනුවෙන් ශාසනය වෙනුවෙන් බොහෝ උදව්පකාර කරා විතරක් නෙමෙයි. බිම්බිසා රජ්ජුරුවෝ ප්‍රායෝගිකව මේ ධර්මය හැසිරිලා ධර්මය අවබෝධ කරගෙන සෝතාපන්න ඵලයට පත්වෙලා ධර්මිෂ්ඨව රජකං කරපු රජෙක්. එතකොට එවැනි සෝවාන් වෙච්ච බුදු හාමුදුරුව වෙනුවෙන් පළවෙනියටම ආරාමයක් කරලා තමන්ගේ රාජකී උයන පූජා කරපු බුදුරජාණන් වහන්සේ බුදු වෙලා වැඩ සිටිය මුල් කාලවල උන්වහන්සේගේ ප්‍රධාන දායකය. එතකොට ඒ බිම්බිසා රජ්ජුරුවන්ව තමයි අජාසත්ත වදදීලා නොඒක් වදහිංසා කරලා හිර කුටියක දාලා කන්න නොදී මැරෙනකන් තිීලා තිබ්බ කාලයක්. අවසානය නොයෙක් විදිහට වදදීලා කකුල් පලල ලුණු දාලා ගිනි පොකුරුඩ ඉදං ඇවිද්දෙව කියලා අපි ඉතිහාස පොත්පත්වල අහලා තියෙනවා. ඒ විදියට වදදීලා තමයි තමන්ගේ පිය රජ්ජුරුවන්ව මරල පීටරු ගහතන අකුසලයක් කරගත්තේ අජාසත්ත රජ්ජුරු. හැබැයි මේ රජ්ජුරුවන්ට පස්සෙ තේරුණා මට වැරදුනා. දේවදත්තගේ කීම පිළි අරගෙන තමන් නොමග ගියා රජකමට තිබිච්ච ආසාව තෘෂ්ණාව සංසාරක වෛරයක් තමන් විශාල අකුසලයක් කරගත්තා. පස්සේ බුදුරජාණන් වහන්සේ මුණ ගැහෙන්නාව. දැන් ඔබ හිතන්න සාමාන්‍ය
මේ කෙලෙස් සහිත සාමාන්‍ය සමාජය තුළ අද වගේ නම් බොහෝ වෙලාවට කියයි එන්න දෙන්න එපාව පව්කාරයට. මේ බුදු හාමුදුරුවන්ට ආරාමයක් පූජ කරපු රජ්ජුරුවන්ව මරපු පව්කාරයා. මේ බුද්ධ ශාසනයේ ප්‍රධානම දායකයාව වදදීල මරපු ඔය පව්කාර රජාට අඩියවත් යන්න දෙන්න එපා මේ ආරාමයට. ඔහොමනි අදනම් සාමාන්‍ය දායක සභාවෝ දායකයෝ හරි පන්සලේ අනිත් අය හරි ඔය විදිහට තමයි හිතන්නේ. හැබැයි මහා කාරුණික බුදුරජාණන් වහන්සේ අජාසත්ත රජ්ජුරුවන්ට උන්වහන්සේගේ මහා කරුණාව කාටත් එක හා සමාන අනුකම්පාවකින් කරුණාවකින් ලෝක සත්‍යයන් ගැන මහා කරුණාවෙන් බලන බුදුරජාණන් වහන්සේ අජාසත්ත රජතුමාට බුදුරජාණන් වහන්සේ මුණගැහිලා හිත හදාගන්න කොච්චරනම් ධර්ම කරුණු බුදු හාමුදුරුවෝ දේශනා කරනවාද. අජාසත්ත රජ්ජුරුවන් උදෙසා දේශනා කරපු දේශන රැසක් ධර්මී තියෙනවා. රජ්ජුරුවන් නිතර බුදුරජාණන් වහන්සේ මුණගැහෙන්නේ නවා. ඒත් බුදුරජාණන් වහන්සේ ඔහු ගැන අනුකම්පාවෙන් ඔහුට අවස්ථාව දුන්න. අවසාන කාලේ අජාසත්ත රජ්ජුරුවෝ මොන තරම් බුදුරජාණන් වහන්සේ ගැන සද්ධාවෙන් හිටියද. බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පෑවා කියන පණවිඩිය දැනගත්ත වෙලාවේ තුන් වතාවක් සිහිසුන් වුණා කියල ධර්ම ග්‍රන්ථවල සඳහන් වෙනවා. ඒ තරන් දුකක් ඇති වුණා දරාගන්න බැරුව. බේත් තොර තුනක බස්සල තමයි සිහිය ගත්තේ අජාසත්ත රජ්ජුරුවන්ට. ඔබ හිතන්න අද වෙනකොට අපි මේ ධර්මය කතා කරනවා 84,000ක ධර්මස්කන්ධ ගැන අපි කතා වෙනවා. බුදු හාමුදුරන්ගේ බුද්ධ වචනය අපිට ලැබුණ නේද මේ රහතන් වහන්සේලාගේ පරපුරෙන් කියල අපි අද මේ බණපද කතා කරාට බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පාලා මාස 3ක් ගිය තැන පළවෙනි ධර්ම සංගායනාව කරන්න රාජ්‍ය අනුග්‍රහය ඇතුව සම්පූර්ණයෙන් සියලු උපකාර කරේ අජාසත්ත රජ්ජුරුවන්ගේ රාජ්‍ය අනුග්‍රහය. එදා මහා කාශ්‍යප මහරහතන් වහන්සේ ඇතුළු 500ක් රහතන් වහන්සේලා එකතු වෙලා සප්ත පරණී ගුහාව ඉදිරිපිට ප්‍රථම ධර්ම සංගායනාව පැවැත්තුව මාස 9ක් පුරා. ඒ ධර්ම සංගායනාවට රාජ්‍ය අනුග්‍රහය දුන්නේ මූලිකත්වය ගත්තේ ඒ සියලු සැප පහසුකම් සංගායනාවට අවශ්‍ය සියලු දේවල් රාජ්‍ය අනුග්‍රහයෙන් සැපවේ අජාසත්ත රජ්ජුරුවෝ. බුදුරජාණන් වහන්සේගේ 13 වහන්සේලා ද්‍රෝණයක් අජාසත්ත රජ්ජුරුවන්ටත් ලැබුණා. දැන් බලන්න අපි මේ සාමාන්‍ය කෙලෙස් සහිතව අපි දකින මිනිස්සු හිතන දේවල් සහ බුද්ධ ශාසනය තුළ රහතන් වහන්සේලා කටයුතු කරපු ආකාරය වෙන කෙනෙක් නම් අද වගේන දෙන්න පවය පව්කාරයට 13 වහන්සේලා බිම්බිසා රජ්ජුරුව මරපු ආනන්තර යකුසලයක් කරපු පව්කාරයට 13 වහන්සේලා දීලා හරියනවද? ඔය වගේ කතා කියන කී දෙනෙක් අද නම් ඉන්නවද? හැබැයි මහරහතන් වහන්සේලා බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී දේහය ආදාහනෙන් පසු 13 වහන්සේලා බෙදලා දෙනකොට අජාසත් රජ්ජුරුවන්ටත් 13 වහන්සේලා ද්‍රෝණයක් බුදු සිරුරේ සියලු 13 වහන්සේලාගෙන් 8න් එකක් අජාසත් රජ්ජුරුවන්ටත් දුන්න. ඔබ දන්න අදරුවන්වැලි මහා සෑයි තියෙන්නේ ද්‍රෝණයක් 13 වහන්සේලා. ඒ හා සමානව ප්‍රමාණයක් එදා අජාසත්ත රජ්ජුරුවන්ටත් 13 වහන්සේලා ලැබුණා. තමන්ට ලැබිච්ච 13 වහන්සේලා පුදුම ගෞරවෙන් රථයක තැන්පත් කළ පෙරහැරින් රජ්ජුරුව ටික දුරක් ගිහිල්ලා ඒ ප්‍රදේශෙම තියෙන මල් කඩාගෙන ඇවිල්ලා පූජා පවත්වනවා 13 වහන්සේලාට. ආයි ටික දුරක් යනවා. බොහෝම හිමින් යන්නේ බොහොම ගෞරවෙන්. රජ්ජුරුවන්ට රාජ්‍ය ගැනවත් රටේ තමන්ගේ රාජ්‍ය රාජකාරි ගැන ඒව ගැන කිසි සිහියක් නෑ. 13 වහන්සේලා ලැබුණට පස්සේ පුදුම සතුටක් පුදුම ගෞරවෙන් 13 වහන්සේලාට පුද පූජා කරගෙන බොහෝම හිමීට තමන්ගේ රාජ්‍යයට කුසිනාරාවේ ඉඳන් පිටත් වුණේ. ඒ වෙලාවේ සක්‍ර දෙවියෝ මහා කාශ්‍යප මහරහතන් වහන්සේට පෙනී ඉඳලා කියනවා ස්වාමීනි අජාසත් රජතුමාව ගමන ඉක්මන් කරවලා
රජගහනුවරට ඉක්මනින් රජ්ජුරුවන්ව යොමු කරවන්න. නැත්නම් රාජ්‍යයේ ගැටලු ඇතිවෙන්න පුළුවන්. මොකද පළවෙනි ධර්ම සංගායනාව පවා සංවිධානය කරේ ඒ රාජ්‍ය තුළයි. බුදු හාමුදුරුව පිරිනිවන් පාල මාස 3ක් ගිය තැන. ඒ වෙලාවෙ සක්‍ර දෙවියන් කියනවා පෘතජ්ජනයන් අතර මේ ලෝකයේ පෘතජ්ජන මිනිසුන් අතර අජාසත්ත රජ්ජුරුව තරම් සද්ධාවන්ත රජෙක් දෙවියන් දිවසින් දකින්නෑ කියල සක්‍ර දෙවියන්ගේ ප්‍රකාශයක් ධර්ම ග්‍රන්ථවල සඳහන් වෙන. ඇයි පිංහතුනි මාර්ග පලයක් ලබන්න බෑ ආනන්තරි අකුසලයක් කරගත්ත කෙනෙ. මේ ජීවිතේ මාර්ග පල් ලබන්න තියෙන අවස්ථාව වැහිලා තියෙන ආනන්තරි අකුසලේ. හැබැයි පෘතජ්ජනයන් අතර අජාසත්ත රජ්ජුරු තරන් සද්ධාවක් තිබ්බ කෙනෙ බුදු හාමුදුරුව ගැන ඒ යුගේ දෙවියන් දිවසිංවත් දැක්කි නෑ කියන. එහෙමනම් අපිට පේනවා කෙනෙක්ගේ ජීවිතයේ ඕනෙම මොහොතක නිවරදි වෙන්න පුළුවන්. ඒ නිසා කොයිම වෙලාවකවත් කෙනෙක්ගේ හැසිරීමක් කෙනෙක්ගේ අකුසලයක් කෙනෙක්ගේ දවේශ සහගත ක්‍රියාවක් දැකලා මෙයානං අපාය යන කෙනෙක් මෙයානං අපායමයි යන්න ඔබට නිගමනය කරන්න බෑ. ඔබට අපිට අපි කාටවත් එවැනි නිගමනයක් කරන්න පුළුවක්කමක් නෑ එවැනි ක්‍රියාවක් අපි දැකලා. ඒකට හේතුව පිංහතුනි ඕනම කෙනෙකුට නිවරදි වෙන්න පුළුවන්. කෙනෙක්ගේ ජීවිතයේ ඕනම මොහොතක නිරේ යන්න කර්ම හැදිච්ච ධනංජානි පවා. ඉන්නකම් පව්කං අකුසල් අපරාධ පව්කං කර කර ඉඳලා මරණ මංචකයේ ගිනිදැල් පෙනිච්ච ධනංජානි පවා මරණාසන්න මොහොතේ කල්්‍යාන මිත්‍රයෙක් ළඟ ඉඳලා ධර්මී හිත පිහිටෝලා කුසලේ හිත පිහිටෝලා මරණින් මතු බ්‍රහ්ම තල ඉපදුනා බඹලව ඉපදුනා. එහෙමනම් අපිට පේනවා කෙනෙක්ගේ ජීවිතය තුළ අපිට බාහිරින් බලල කියන්න බෑ මෙයා මෙහෙමයි මෙයා මෙහෙමයි මෙයා නම් මෙහ යන්න කෙනෙ ඒ කෙනාගේ ජීවිතයේ ඕනම මොහොතක නිවරදි වෙන්න පුළුවන්. පිංහතුනි සමහර සංසාරික මේ ධර්මය අවබෝධ කරගත්ත ශ්‍රාවකයන්ගේ සංසාර චරිත ලක්ෂණ සසර පුරුදු ගත්තහම හරිම පුදුමයි. මේ බුද්ධ ශාසනය තුළ මාර්ගපල් අපපු හැමෝම ඉපදිච්ච දවසීදං උපාසක සුරූපයෙන් බිම බලාගෙන මේ සුවපත්තේවා කියාගෙන හිමින් අඩිය තියාගෙන ඇස්පියාගෙන හිටපුයි නෙවෙයි. මේ ශාසනය තුළ සමහරයි බොහොම දරුණු හොරු හොර කණ්ඩායම් පිටින් හොරකමේ ගිය හොර නායකයෝ ඒ සියල් අතහැල්ල පැවිදි වුණා. සීල සමාධි ප්‍රඥාව වැඩුව රහත් වුණා. සමහර වෛශ්‍යාව සාමාන්‍ය වචනයෙන් කිවොත් ගනිකාව ඒ කාලෙ අම්බපාලි සිරිම වෙසංගන ඒ ජීවිතයේ සම්පූර්ණයෙන් අතහැරලා වලාකුලින් මිදිච්ච පුන් සඳ වගේ බුද්ධ ශාසනය තුළ ධර්මය කරාගිය. සමහර ධර්මය අවබෝධ කර ගත් අයගේ ජීවිතය ආපස්සට ගත්තොත් ඒ අයගේ ගිහි ජීවිත සමහරලාට ඒ අයගේ පෙර ජීවිත පැවිදි ශ්‍රාවකයෝ ගත්තා. මේ බුද්ධ ශාසනයේ 16 වතාවකට වඩා වැඩි වාර ගණනා සිවුරු ඇරෑර ගියපු එක්තරා ස්වාමීන් වහන්සේ නම ඊළඟ වතාව ඇවිල්ල පැවිදි වෙලා රහත් වුණා. 16 වතාවක් ගෙදර බිරිඳ මතක් එනවා කුඹුර මතක් එනවා ගෙදර දොර මතක් එනවා. මොකක්ද මේ පැවිදිකම පාත්තරයක් අරගෙන මේ ගමක් ගාන ගිහිල්ලා මොකක්ද මේ ජීවිතය කියලා හිතෙනවා මීට වඩා හොඳයි මට ගිහි ජීවිතය කියලා සිවුරු ඇල්ල යනවා. සිවුරු ඇල්ල ගිහිල්ලා ටික කාලයක් ඉන්නකොට ගෙදර බිරිඳගෙන් බැනුම් අහනවා නින්ද අපහස කරදර ගිහින් හම්බ කරගෙන වරෙන් කියනවා. කුඹුර කොටන්න යනවා දාඩිය දාගෙන අවගේ කුඹුරු කොටනවා. ඊට පස්ස හිතෙනවා මොකක්දෑ මේ ජීවිතේ මහත් දුකක්න මේ ජීවිතය. ගෙදරත් බැනුම් එලියට ගියත් බැනුම් නින්ද අපහස කරදර ජීවත්වෙන්න මොන දුකක්ද මීට වඩා හොඳයිම පැවිදි වෙලා නිවන් දකින්න යනවා කියලා ආයි ඇවිල පැවිදිවෙන. ඔය විදිහට සැරෙන් සැරේ 16 වතාවකට වැඩි වාර ගණනක් සිවුරු ඇර ඇර ගියා ඊළඟ වතාව ඇවිල්ලා පැවිදි වෙලා භාවනා කළ රහත් වුණා. ඒ නිසා කෙනෙක්ගේ ජීවිතයේ බාහිර ස්වරූපේ
අපිට එක පාරට මේ කෙනාගේ සංසාර ගමන මොන විදිහට අවසන් වෙනවාද කියලා අපිට නිගමන දෙන්න පුළුවන්කමක් නෑ. පිංහතුනී අංගුලිමාල හාමුදුරුවන්ගේ ජීවිතය ගත්තත්. අංගුලිමාල පෙර සංසාර ජීවිත ගත්තා ජාතක පොත් වහන්සේ තුළ බලන්න. ජාතක පොතේ සඳහන් වෙනවා සමහරාත්ම භාවල රාක්ෂේ එක්ක හොරනායකේ දරුණු අපරාධකාරයේ ඒ ආත්මවලත් එක්කෝ ගම් පහරපු එක්ක මහා දරුණු මිනිමරුවෙක් මිනිස්සු බය කරගෙන රාජ්‍ය පිටින් බය කරගෙන හිටපු දරුණු පුද්ගලේ. තමන් හැබැයි සංසාරයේ රහත් වෙන්න නිවන් දකින්න සසර පිනුත් කරගෙන ඇවිල්ල තියෙනවා. අර දරුණුකම දැඩි ගතිය අකුසල් කර කර දැඩි ජීවිතයක් එක් ආවත් ඒ ආපු බොහෝ ආත්ම භාවල තමන් කරපු පින් දහම් කුසල් දහනුත් තිබුණා. අකුසල් නිසා පායත් වැටි වැටි ඒවැ විපාකත් දුක්විඳ විදාව. තමන් රහත් වෙන ආත්මෙත් බුදුරජාණන් වහන්සේගෙන් බණහල රහත් වෙන ආත්මය පවා කොච්චර අපරාධ කරාද. අවසානයේ බුදුරජාණන් වහන්සේට පවා කඩු අරගෙන හිටු මහන කියලා බුදු හාදුරු පස්සෙනුත් පැන්වා රහත් වෙන ආත්මය. එහෙව් පුද්ගලයා මේ බුද්ධ ශාසනය තුළ එක බණපදයෙන් බුදුරජාණන් වහන්සේගේ එක මහා කාරුණික බණපදයකින් මුළු ජීවිතේම වෙනස් වුණා. අර ඇගිලි මාලය කඩුව වීසි කරලා බුදුරජාණන් වහන්සේ ළඟ වැද වැටු අනේ ස්වාමීණි මට පිහිටවේ. ඔබහන්සේ මේ මහ වනාන්තරයට ආවේ මං ගැන මහා කරුණාවෙන් අනේ මට සමාවෙන් මට පිහිටවේ. බුදුරජාණන් වහන්සේගේ බුද්ධ ශාසනය පිහිට ලැබුණා. බලන්න පිංහතුනි අංගුලිමාල හාමුදුරුව ඉච්චර දරුණු පුද්ගලයා මොන තරන් දමනය වුණාද මේ ශාසනය තුළ. කෙනෙක්ගේ ජීවිතයේ පරිවර්තනය කියන මහා පුදුම පරිවර්තනයක් මේ ධර්මය තුළින් සිද්ධ වෙන. ධර්මාශෝක වනේ චණ්ඩාශෝක දහස් ගනම් මිනී මරලා යුද්ධ කරලා අධිරාජ්‍යයක් බවට පත් කරගන්න විශාල කාලිංග යුද්ධයක් කරපු චණ්ඩාශෝක කියලා හඳුන්නපු චණ්ඩ අශෝක ධර්මාශෝක බවට පත් වනේ. ධම්මපදය අප්පමාද වර්ගයෙන් බණහලා එදා බණපද ටිකක් අහල පුංචි සාමනේර ස්වාමීන් වහන්සේ නමකගින්. ඒ නිසා නීග්‍රෝධ සාමනේරයන් වහන්සේගෙන් ඒ බණ ටික අහලා චණ්ඩාශෝක ධර්මාශෝක වුණා. දුටුගැමුණු රජ්ජුරුවන්ගේ පවා පෙරගත්තෝ දුෂ්ටගාමිනි බොහොම දරුණු කෙනෙක්. හැබැයි මතක තියාගන්න දුටුගැමුණු කියන්න කවුද. මෛත්‍රී බුද්ධ ශාසනයේ දකුණත් සව් පදවිය ප්‍රාර්ථනා කරගෙන යන කෙනා. ඒකා සංකීය කල්පලක්ෂයක් පාරමී පුරාගෙන යන අයමේ. දුටුගැම රජ්ජුරු විතරන්නවේ සද්ධහතිස්ස රජ්ජුරු මේ දෙන්න මෛත්‍රී බුද්ධ ශාසනය අගසව් තනතුරු ප්‍රාර්ථනා කරගෙන පාරමී පුරණ බෝධි සත්තුරු. හැබැයි මේ මනුස්ස ලෝකෙට ඇවිල්ල රජකම වෙනුවෙන් දෙන්නට දෙන්න යුද්ධ කරගත් අවස්ථා ගණනාව. ඒ නිසා කෙනෙකුගේ ජීවිතයේ කොයි මොහොතේ සසර පින මතුවේද පාරමී මොන විදිහට සසර පුරපු කෙනෙක්ද. මොනවගේ සංසාර පින්කරපු කෙනෙක්ද බාහිරින් බලල පුද්ගල චරිත අපිට මනින්න බෑ. පිංහතුනි අංගුලිමාල හාමුදුරුවන්ගේ ජීවිතය ගත්තොත් මහ පුදුමාකාර ජීවිතයක්. අච්චර දරුණු ද අංගුලිමාලගේ දරුණුකම මිනී මරපු ඒවා ඇඟිලි කපපුය ඔය කතාව බහල තියෙනවන. හැබැයි බුද්ධ ශාසනය තුළ පුංචි සතෙක්කත් මරන්න නැතුව. පැවිදි වෙච්ච දවසේද රහත් වෙච්ච දවසනෙමේ පැවිදි වෙච්ච දවසේද. දැඩි අධිෂ්ඨානයක් ඇතිකරගත්තම් මං පුංචි සතෙක්කත් කෝබි එක්කත් මදුරු එක්කත් පුංචිම පුංචි සතෙක්කත් මගේ අතින්නම් මං මරන්නේ නෑ. එවැනි දැඩි අධිෂ්ඨානයකින් පුදුම සිල්වත් ජීවිතයක් ගත කර. උන්වහන්සේගේ අකුසල් උන්වහන්සේ දිට් සමහර කර්ම විපාකවල කොටස් දිට්ට දම වේදනය වසයෙන් පස්සෙන් එනවා. අංගුලිමාල හාමුදුරු සිවුරදාගත්ත කියලා කර්ම උක්කොම අහෝසි වුණා නෙමේ. උන්වහන්සේ පිණ්ඩ පාත යනකොට
අකුසල් කොච්චර බලවද්ද කියන්නේ ගහකට ගලක් ගැහුවත් සමහර ළමයි පොළු ගහනවා ගල් ගහනවා පළතුරු කඩාගන්න අඹ කඩාගන්න ගස්වලට පලවැලවලට ගල්වලින් පොළුවලින් ගහනවා. ඒ ළඟ අහල පහල පාරකින් ගියොත් අංගුලිමාල හාන්දුරන්ග ඔළුවට කැරකිලායින් අපි සාමාන්‍ය කතාවට කියන්නේ කරුමට අහක යනවත් වදිනවා කිය. අංගුලිමාල ස්වාමීන් වහන්සේටත් එවැනි අකුසල විපාකයක් අහක් එක්කු ගහක අත්තක් හරි කඩාගෙන වැටෙන. කොහේ අරි විසි කරන ගලක් හරි කැරකිලා ඇවිල ඔළුවට වදිනවා. එහෙම නැතත් ගංවලට පින්ට පාතය වඩිනකොට ඇයිදැන් ආයුධනෑ තනියෙන් එන්නේ පාත්‍රයක් අරගෙන බිම බලාගෙන සිවුරු පොරෝගෙන බොහොම සංවර වෙන්නේ. හැබැයි මිනිස්ව අතර ගංවල ඉන්නවා කලින් අර දරුණු අංගුලි මාලගේ මිනී මැරුම්වලට ලක්වෙච්ච පවුල්වල ඥාතිීන් ඉන්නවා. රැකලා ඉන්නවා අන්න එනවා සිවුරු පොරෝගෙන පාත්තර අරගෙන. අපේ බාප්ප මරපු එක අපේ තාත්තා මරල ඇගිල්ල කැපුවේ මූ තමයි. අන්න අරු තමයි අපේ ඥාතීන්ව මැරුවේ. අපේ ගමට පැනලා මිනිස්සුන්ගේ ඇගිලි කපාගෙන ගිය මූ තමයි. වරෙල්ල එකතු යල්ල පොළු ගනිල්ලා ආවිධ ගනිල්ලා ගහපල්ලා කියලා වටකරගෙන ගහනවා. කොච්චර පොළුවලින් ගැහුවත් ගල්වලින් ගැහුවත් හැරිලවත් දවේශ හිතකින් කවුද මට ගහන්න කියලා බලන්නේ. උන්වහන්සේ දෑස් පියාගෙන මෙත් වඩනවා. මට බනිනය මට නින්දා කරනය මට පහර දෙනය මට මේ දඩුවන් කරන සියලු දෙනා සුවපත්තේවා නිදුක්වේවා නිරෝගවේවා සුවපත්තේෝ. බලන්න කොච්චර දමනයක්ද කිය. අර තරන් දරුණු කාය ශක්තියක් ඇති මහා කාය ශක්තියක් තිබ්බ කෙනෙ අංගුලිමාල. අංගුලිමාලගේ ජීවිත කතාව සඳහන් වෙන අර දරුණු මිනිමරුව කාලේ ඇගිලි කපන කාලේ ගංවලට පැනලා දොරට පයින් ගහපු හම ඔළුවස්සත් එක ගැලවිලා ගේ ඇතුළට දොරපිටිම විසි වෙනවා. ගෙවල්ල ඉන්න මිනිස්සුන්ට කොටාගෙන ගිල් ඇගිලි ටික කපාගන්න. ඒ තරම් කාය ශක්තියක් තිබ්බ කෙනෙ. ගැල්ල යනවා කරත්ත 100 යනවා. මේ කරත් ඔක්කෝම යනකං හැංගිලා ඉදලා පිටිපස්සෙන් පන්නගෙන කඩුව අමෝරාගෙන ඒ කරත්තවල ඉන්න අයට ඒ අස්යෝපිට ගවයෝපිට යනයට කොටාගෙන ඉස්සරහට යනවා. කීප දෙනෙක් පණ බේරගෙන පැනල දුවනවා බොහෝ දෙනෙක් මැරුම් කන. රජ්ජුරුව රාජ බටයෝ සේනාව යව්වා අංගුලි මාලල්ලන්න. 100 ගණන් රාජ බටයන් තනි පුද්ගලයගෙන් මැරුම් කෑව. එතකොට අපිට පේන අංගුලි මාල කියන මොන තරන් ශක්තිවන්තයද මොන තරන් දරුණු මොන තරං ආයුධ හැසිරවීමට දක්ෂ පුද්ගලේ. හැබැයි පැවිදි ජීවිතය තුළ තමන්ට කොච්චර කාය ශක්තියක් තිබුණත් තමන්ට ගහනකොට අතක්කත් උත්සන්නේ. ඒක වලක්වන්න හදන්නේ. මෛත්‍රී වඩනවා. තමන්ට පහර දෙනායට මෙත් වඩනවා ගල්වලින් ගැහුවත් පොළුවලින් ගැහුවත් අතින් පයින් ගැහුවත් කවුද මට ගහන්න කියලා ඒ පුද්ගලය දිහා බලලා නිමිති සටහන් හිතට ගන්නේ නෑ. ඒ මොහොතෙත් මෙත් වඩමින් හිතට දවේශ හිතක් ඇතිවෙන් නොවෙන විදිහට හිත රැකගත්ත. බලන්න මේ ධර්මය තියෙන ආශ්චර්යමත්කම. ඒ විදිහට හිතහදාගෙන හිත වඩන්න මෙත් වඩන්න පුළුවන් කියන මොන තරම් අසිරිමත් ධර්මයක්ද. අංගුලිමාල මහරහතන් වහන්සේ අවසානයේ අංගුලිමාල හාමුදුරුවට මිනිස්සු ගහන බනින නින්දා කරණය කඩුවනේ. ඔබ දන්න අංගුලිමාල හාමුදුරුවර් දරුවෙක් ලැබෙන්න හිට පම්ම කෙනෙක් ළඟ කරපු සත්‍යක්‍රියාව. අදටත් අවුරුදු 2500 ගානකට එහා අංගුලිමාල මහරහතන් වහන්සේදා මේ ලෝකෙ වැඩ සිටි. උන්වහන්සේ එදා කරපු සත්‍යක්‍රියාව අදටත් බලවත්. අනාගතයටත් බලවත්. මේ කල්පේ පවතින තාක් බලවත්. දවසක් අංගුලිමාල හාමුදුරු පිණ්ඩ පාත යනකොට දරුවෙක් ලැබෙන්නේ නම්ම කෙනෙක් විලාප නගනවා. ප්‍රසූත වේදනාවෙන් විලාප නගනවා දරුව බිහි නොවී දරුවා හිරවෙලා. අද වගේ මේ සීස සැත්කම් කරන්න ඔපරේෂන් කරන්න එවැනි දේවල් ඒ කාලේ එවැනි තාක්ෂණයක් තිබ්බෙනෑ. තින් ඒ නිසා මේ අම්මා විශාල වේදනාවකින් විලාප නගනවා. මිනිස්සු අටවෙලා අර හඬට ඇවිල්ලා කරගන්න දෙයක් නෑ මිනිස්සුට. හනේ මොකක් වෙයිද මැරෙයිද
ගොඩාක් දෙනෙ දරුව බිහි කරන්න ගිහිලා අම්මලා ඒ කාලෙ මිය යනවා. ඒ වේදනාවේ මිනිස්සු බලාගෙන අනේ අපොයි කියලා වට වෙලා මිනිස්සු ඒ ගැන දුක්වෙවි හිටිය. අංගුලිමාල හාමුදුරුව ඉතනින් පිණ්ඩපාත යනවා. මේ හඬ ඇහුන උන්වහන්සේ අහගෙන හිටිය විලාප නගන හඬ ආපහුවාව. පාත්තරය අරගෙන ආපහුවාව. බුදුරජාණන් වහන්සේට අංගුලිමාල හාමුදුරුව මුණ ගැස්සුනා. අංගුලිමාල මොකද මේ ඔබ ආපහු ගිය පයින්ම අනේ ස්වාමිනි භාග්‍යවතුන් වහන්සේ මම පිණ්ඩපාත යනකොට මට මෙවැනි දෙයක් අහන්න ලැබුණා. දරුවෙක් ලැබෙන්නේ ඉන්න අම්ම කෙනෙක් විලාප නගනවා. අනේ මට පිහිට වෙන්න විදිහක් නැහැ. බුදුරජාණන් වහන්සේ වදාළ අංගුලිමාල ඔබට පුළුවන්. ඔබට පිහිට වෙන්න පුළුවන්. ඔබ ගිහින් සත්‍යක්‍රියාවක් කරන්න. කොහොමද ස්වාමීනී භාග්‍යවතුන් වහන්සේ මං මේ සත්‍යක්‍රියාව කරන්නේ? අන්න බුදුරජාණන් වහන්සේ කියල දුන්න අංගුලිමාල ඔබ ගිහින් සත්‍යක්‍රියා කරන්න. මම දැන කිසිම ප්‍රාණීන්ගේ ජීවිතයක් තොර කරලා නෑ. මේක සත්‍යයක්මයි. මේ සත්‍යානු භාවෙන් ඔබ සුවපත් ඒවා සුවසේ දරුව බිහිවේවා කියලා ඔබ සත්‍යක්‍රියා කරන්න. ඔබට පුළුවන් පිහිටවේ. ඔහොම කියද්දි අංගුලිමාල හාමුදුරන්ට එක පාට මතක් වුණේ පෙර ගිහි ජීවිතේ අර අපරාධ කරපු කාලේ. අනේ ස්වාමිනී මං කොහොම දැහුවා ඔය වගේ සත්‍යක්‍රියාවක් කරන්න. ඒ කාලෙ මං කඩු අරගෙන කී දෙනෙක්ගේ පස්සෙ පන්නලා කී දෙනෙක් ගෙනන් ජීවිත මේ අත් දෙකින් තොර කරලා ඇද්ද. මගේ මුළු ඇගම ලේවලින් තෙත් වෙලා ඇති. මං කොහොම දෙහෙම කියන්න. එතකොට බුදුරජාණන් වහන්සේ වදාලා අංගුලිමාල ඔබ බුද්ධ ශාසනයට ඇතුල් වෙන්න කලින් ඔබ ආරී ජාතිය ඉපදුනාට පස්සේ එකැන බුද්ධ ශාසනයට ඇතුල්ලුනාට පස්සේ දැන පුංචි සතෙක්ගෙවත් ජීවිතයක් තොර කරලා තියෙනවද. ස්වාමිනි භාග්‍යවතුන් වහන්සේ මං යම් දවසක බුද්ධ ශාසනයට ඇතුල්ලුනාද. එදා ඉදන්නම් පුංචි සතෙක්ගෙවත් ජීවිතයක් තොර කරේ නෑ ඒකනම් සත්‍යයක්මයි කියව. බුදුරජාණන් වහන්සේ වදාළ අංගුලිමාල ඔබට පුළුවන් ඔබ ඒ විදිහටම ගිහිලා සත්‍යක්‍රියා කරන්න. මෙන්න මේක මතක තියාගන්න කියලා. ඒ සත්‍යක්‍රියාව බුදුරජාණන් වහන්සේ තමයි අංගුලිමාල හාමුදුරන්ට කියල දුන්න. සත්‍යක්‍රියාව කරන විදිහ. බුදු හාමුදුරන්ගෙන් අහගත්ත සත්‍යක්‍රියාව අංගුලිමාල හාමුදුරුව ආයමත් යනකොට අරම්ම තාම විලාප දෙනවා. මිනිස්සු පිරිලා සෙනගාතරයෙන් අංගුලිමාල ස්වාමීන් වහන්සේ අර දරුව ලැබෙන්න විලාප දෙන අම්ම ළඟට ගිහිල්ලා දැස් පියාගෙන දැඩි අධිෂ්ඨානයෙන් සත්‍යක්‍රියාවක් කරා යතෝ හම් බගිනි කියනෙ නංගී නැගනී අරියායි ජාතියා ජාතු මම ආරි ජාතිය ඉපදුනාට පස්සේ එකැන බුද්ධ ශාසනයට ඇතුල්ලුනාට පස්සේ ශාසනය තුළ අලුතින් ඉපදුනා වගේ එදා ඉදං සංචිච්ච පානන් ජීවිතාවෝරෝපේතා දැන කිසිම ප්‍රාණියන්ගේ ජීවිතයක් තොර කරලා නෑ. තේන සච්චේන මේක සත්‍යයක්මයි. සොත්තිතේ හෝති සොත්ති ගබ්බස්සාති. මේ සත්‍යානු භාවෙන් ඔබ සුවපත්තේවා. සුවසේ දරුව බිහිවේවා කියලා සත්‍යක්‍රියා කරා. ඒ සත්‍යක්‍රියාව කරනකොටම අර විලාප දිදී හිටපු අම්මා සැනින් වේදනාව නැතුව සුවපත් වනා මෙන්න සැනින් දරුව බිහි වෙලා. හිතාගන්නවත් බැරි ආශ්චරය. මිනිස්සු පුදුමෙන් පුදුමයට පත් වනා. අංගුලිමාල මේ ස්වාමීන් වහන්සේගේ සත්‍යක්‍රියා බලය ගැන ගම් නගර සිසාරා මිනිස්සු අතර රාවයක් පැතිරුණා. උන්වහන්සේ දැන් සීලවන්ත කෙනෙ උන්වහන්සේ පුංචි සතෙක්කත් මරපු කෙනෙක් නෙමෙයි පැවිදි ජීවිතය තුළ. උන්වහන්සේ මේ විදියට සත්‍යක්‍රියා කරා. අනි අපි උන්වහන්සේ ගැන වැරදි විදිහටයි මෙච්චර කල් හිතාගෙන හිටි. අන්න මිනිස්සු ගහන බනින නින්දා කරන එක ටික අඩුවෙලාගේ ඊට පස්සේ. දැන් හිතන්න පිංහතුනේ බුද්ධ දේශනාවල සඳහන් වෙන අංගුලිමාල මහරහතන් වහන්සේගේ මේ සත්‍යක්‍රියාව මේ කල්පේ පවතින තාක් බලවත් කියලා. එතකොට කල්පයක් බලවත් එවැනි සත්‍යක්‍රියාවක් කරේ උපතේ ඉදං බිම බලාගෙන ඇස්පියාගෙන සුවපත්තේවා කියාගෙන හිටපු කෙනෙක් නෙමෙයි. මහා දරුණු මිනි මරුවෙක්.
දරුණු අපරාධකාරයෙක් නම කියූ ගමන් ගම් නගර පිටින් තැතිගත්ත අංගුලිමාල නම් වූ බුදුහාන්දුරන්ට පවා කඩුව උස්සගෙන පස්සෙන් පන්නපු මේ පුද්ගලයා තමයි බුද්ධ ශාසනය තුළ අලුතෙන් ඉපදුනා වගේ මුළු ජීවිතයම වෙනස් කරගත්තේ බුදු බණ පදයක් ඇහුණට පස්සේ. බලන්න මේ ධර්මයට කෙනෙක්ක මොන තරන් ජීවිතය වෙනස් කරන්න පුළුවන්ද කියලා. මහා දරුණු අපරාධකාරයෝ සිල්වත් ගුණවත් පුංචි සතෙක්කත් නොමරණ දෙව් මිනිස්සුන්ගේ වන්දනා ලබන උත්තමයන් වහන්සේලා බවට පත්වනේ මේ ධර්මය තුළ. දරුණු හොරු මංකොල්ල කාරය පුංචි දෙයක්කත් සොරකන් නොකරන උතුම් සීලාදී ගුණධර්ම රකින සිල්වතුම් බවට පත්කරේ මේ ධර්මය. එදා දෙව් මිනිස්සුන් අතර වන්දනා ලබන පූජනය පුද්ගලයම් බවට පත්කරේ සමාජ හිටපු බොහොම නරකයි කියපු අය දරුණුයි කියපු අය අපරාධකාරයෝ කියපු අය හොරු මංකොල්ල කාරයෝ කියපු අය දුස්සීලයෝ දුරාචාර පුද්ගලයෝ මෙවැනි නගරේ නානා ප්‍රකාර නොයෙක් වැරදි සහගත එකක ගමන් ගිය එකක මාර්ග අනුගමනය කරපු පුද්ගලයෝ මේ බුද්ධ ශාසනය තුළ සිල්වතුන් වුණා ගුණවතුන් වුණා ප්‍රඥාවන්තයන් වුණා හිත දමනය කරගත් අය බවට පත් වනා. ඒ තමයි බුදුරජාණන් වහන්සේගේ අනුත්තරෝ පුරිස ධම්ම සාරථී කෙන ගුණේ. ඒ ගුණේ අදටත් ධර්මය තුළ තියෙනවා. දැන් ඔබාද සිල් රකින්නවන අටුම ගානි පන්සිල් ටිකහරි රකින්න උත්සාහයක් ගන්නවන ඒ මේ ධර්මය තුළ තියෙන අනුත්තරෝ පුරිස ධම්ම සාරථී නම් වූ ඒ ධර්මී ජීවමාන ඒ ගුණේ නිසයි. අදටත් දමනය වෙනවා මිනිස්සු ඒ බණ පදහල. ඔබට දවේශ හිතක් ඇතිවෙනකොට ඔබ පලිගන්න හිතෙනකොට ධර්මය සිහි කරලා ආදීනව සිහි කරලා හිත හදාගෙන ඉවසනවනං අදටත් ඔබ දමනය වෙන්නේ මේ ධර්මය නිසා. ඒ ධර්මය තුළ තියෙන අනුත්තරෝ පුරිස දම්ම සාරථී ගුණේ නිසා. ඒ නිසා පිංහතුනේ ධර්මය ජීවමානයි කියන්නේ ඒකයි. බුදුරජාණන් වහන්සේ අද පිරිනිවන් පාලා වුණත් ධර්මය තුළින් බුදුරජාණන් වහන්සේ වැඩඉන්නවා හා සමානයි. පිංහතුනේ බුදුරජාණන් වහන්සේ නිසයි වක්කලි හාන්දුරන්ට දේශනා කරේ වක්කලි. යෝ දම්මම් පස්සති සෝමම් පස්සති. ඔබට මාව දකින්න පුළුවන් ඇස් දෙකින් නෙමේ ධර්මය. යමෙක් ධර්මය දකිනවද ඔහු මාව දකිනවා. යම් කිසි කෙනෙක් හරියටම බුදුන් දකිනවාද ඔහු ධර්මයම දැක්ක කෙනෙක්. එහෙමනම් අදත් ඔබ ධර්මය දකිනවනං ධර්මී හැසිරෙනවනං ඒ ධර්මය තමන්ගේ ජීවිතයට එකතු කරගන්න මහන්සි ගන්නවන. ඒ ධර්මය ප්‍රායෝගිකව තමන්ගේ ජීවිතය තුළ පුරුදු කරනවන. අදත් ඔබ බුදුන් දකින කෙනෙක්. අදත් ඔබ බුදුරජාණන් වහන්සේ ඔබේ ජීවිතයට එකතු කරගන්න කෙනෙ. ඒ නිසා පිංහතුනී අප්‍රමාදීව ධර්මය කරායන උත්සාහගන්න. දැන් අපි පරක්කු වැඩී කියල හිතන්න එපා. මරණ මංචකේ හරි ධර්මය සිහිකරොත් එතනත් බේරෙන්න්න පුළුවන් තැන. ඔබට මේ බණපදය ඇහෙන්නේ තරුණ වයසේ නම් අද ඉනම් පටන්ගන්න. ඔබට මේ බණපදය ඇහෙන්නේ මැදි වයසෙනම් අද ඉනම් පටන්ගන්න. ඔබට මේ ධර්මය ටික ඇහෙන්නේ වයසට ගියහමනම් කියන දේ තේරෙනවන ඒත් ඔබ පරක්කුණෑ අද ඉඳං ධර්මය හැසිරෙන්ට පටන්ගන්න. අඩුම ගානේ ලෙඩ ඇදකට වැටිලා එක තැන්වෙලා ඉන්න වෙලාහක නම් මේ බණපදය ඇහෙන්නේ. ඔබ තාමත් සිහිනුවන තියෙන කෙනෙක් නම් ඔබට තාමත් අවස්ථාව තියෙනවා මේ ධර්මය ප්‍රතිඵලගන්න. මරණාසන්න මොහොතේ අන්තිම වෙලාවේ දනංජානි ගිනිදැල් පෙනිපෙනී හිටපු දනංජානි පවා මරණ මංචකයේ අවසාන වෙලාවෙ ධර්මය අහලා අකුසල් යටපත් කරගෙන කුසල් බලවත් කරගෙන මරණින් මත්තේ බඹලව ඉපදුනා. බලන්න මේ ධර්මය කොච්චර ආශ්චර්යයක්ද කියලා. මරණ මංචකේ පවා ධර්මය සිහිකරොත් ඒ මොහොතෙත් ප්‍රතිඵල ලබන්න පුළුවන් උතුම් ධර්මයක්. ඒ නිසා මතක තියාගන්න කෙනෙක් දිහා බාහිරින් බලලා පුද්ගල චරිත ගැන නිගමන දෙන්න යන්න එපා. සමහර වෙලාවට අපි අහලා තියෙනවා කෙනෙක්ගේ වැරදි දැකලා කෙනෙක්ගේ සමහර දරුණු ගති දැකලා
කෙනෙක්ගේ අකුසල් අඩුපාඩු දැකලා සමහරු මෙයානං අපාය යන කෙනෙක් මේ නම් මහ පව්කාරේ ඔය මිනිහනං අපාය තමයි යන්නේ ඔය වගේ සමහර වචන නිගමන මේ විදිහට කියන අය ඉන්නවා. සමහර වෙලාවට ඒ කෙනාට කලින් කියන පුද්ගලයම අපාය යන්නත් පුළුවන්. මතක තියාගන්න ඔබ සෝවාන් වෙලා නැත්නං ඔබට තව කෙනෙක් දිහා බලලා මම බේරිලා එයාඩං අපාය යන්න කියලා ඔබට නිගමන දෙන්න පුළුවන්කමක් නෑ. පිංහතුනි ජීවිතයේ කාලයක් සිල් ගුණ දහම් රැකපු අය අන්තිම මොහොතේ වරද්දගෙන අපායගිය ඉන්නවා. ජීවිතේ මේ වරදිනවා කියන එක සමහර වෙලාවට ඔබහල ඇති ඒරක පත්ත නාගරාජය ගැන සඳහන් වෙන සිදුවී. කාශ්‍යප බුද්ධ ශාසනය අවුරුදු 20000ක් සිල් ගුණ දහම් රැකලා. බොහොම සිල්වත් හැබැයි ගගකින් එතර වෙනකොට ඒ පාරුය පැත්තකට ඇලවෙනකොට ගහක අත්තක් තිබුණ එක පාට අත්තාල්ල ගත්ත අත්ත කැරිලාව. මේක මේ මහාලකු අපරාධයක් නෙවෙයි. හැබැයි සීලේ ගැන දැඩිව හිතපු පුංචි ඇවත පවා මහා දෙයක් හැටියට හිතල ගුණධර්ම රැකගෙන හිටපු මේ ස්වාමීන් වහන්සේට මේක ඇවැත් දෙසලා පිරිසිදු කරගන්න පුළුවන් ඇවතක් වුණාට හයෝ මගේ අතින් ගහක අත්තක් කැඩුණ. මං මෙච්චර කාලයක් සිල්ලකපු කෙනෙක් හයෝ මට වෙච්ච දේ කියලා පසු තැවි තැවී පසු තැවි තැවී ඒක මහාලොකු දෙයක් හැටියට හිතට අරගෙන ඒ අකුසලය හිතහිත බලවත් කරගත්තා. ගඟ මැද්දෙම පපු යමාරුවක් හැදිලා අසනීප වෙලා හෙම මිය ගියා. ඒරක පත්ත කියලා නාගයෙක් වෙලා නාගරාජයෙක් වෙලා පහළ වුණ. අර පසු තැවීම අකුසලයක් කියලා බලවත්ව හිතලා හිත ඒ මොහොතේ හිත විපිලිසරවීමේ විපාකි. සමහර වෙලාවට ධර්මාසෝක රජ්ජුරුව හිතන් මහා පින්කර මරණ මංච අන්තිම වෙලාව අර පවන් සලන මනුස්සයා වටාත්ත වැදුන කියලා ඔහු ගැන හරි කේන්තියෙන් වෛරයෙන් දින කීපයකට හරි දුගතිය වැටුණ. ඒ අතින් ගත්තොත් සමහර චරිත විමානවත්වේ සඳහන් වෙනවා ලොකූ පින්කරපු අය නෙමෙයි. පිණ්ඩ පාත යනකොට විසි කරන්නගේ පිට්ටු කෑල්ලක් පූජ කරලා මැරෙනකොට ඒක මතක් කෙනවා. සමහරලාවට එක බත් හැන්දයි පූජ කරලා තියෙන්. දංකුඩ ටික සූර සූරලා ගෙනීල පෙ අනේ ස්වාමිනී දෙන්න දෙයක් නෑ මේ දංකුඩ ටිකක් තියෙන්නේ කමක් නැද්ද. කමක් නෑ නැගෙන හිත පහදවාගෙන පූජ කරන්න. ස්වාමීනි මගේ ජීවිතයට කරගත්ත එකම පින ඔච්චරයි කියලා. හැබැයි මං මේ පින සිහි කළ බලවත් කරා මැරෙනකොට මට ඒ පින සිහි වුණා. මරණින් මත්ති සුගතීපදුනා. එතකොට අපිට පේනවා මහා පින්කරපු අය මරණාසන්න මොහොතේ වරද්දගත් අවස්ථා තියෙනවා සෝවාන් නොවිච්චයි. සමහර වෙලාවට බලවත් අකුසලයක් නොවනත් මගින් වැරැද්දක් වුණා කියලා හිතල බලවත් කරගෙන කුකුස් කරලා හිත විපිලිසර වෙලා මිය යනවා මරණින් මත්ති දුගතීක වැටෙනවා. සමහරයි ජීවිතය ගොඩාක් පින්කරපු අයත් නෙමේ. හැබැයි මරණ මංචකේ යම් පිනක් කුසලයක් සිහි වෙලා ඒ මොහොත හිත පහදවාගෙන කරපු පිනක හිත පිහිටවාගෙන මරණින් මත්තේ සුගති යනවා. මේ පෘතජ්ජන ජීවිතය කියන සතරාපායි වැටි වැටි යන සංසාර ගමනේ ආසන්න කර්මය හැටියට ආසන්න කුසලයක් බලවත් වුණු සුගතියන්න පුළුව. ආසන්න අකුසලයක් බලවත් වුණොත් අන්තිම වෙලා දුගතියක වැටෙන්න්නත් පුළුව. ඒ අනතුර තියෙනවා පෘතජ්ජන ජීවිතය. ඒ නිසාපිට පිටිම් බලල බාහිරින් බලල මෙයා මෙහෙම වෙයි මෙයා මෙහෙම වෙයි මෙයානං අපායි අපිට කවුරුත් ගැන එය අයිගේ සංසාර ජීවිත ගැන අපිට චරිත සාතික දෙන්න බෑ. පිංහතුනී සෝවාන් වෙච්ච කෙනෙක් ගැන විතරයි අපිට හරියටම කියන්න පුළුවන්. මෙයා සතරාපායි මිදුනා කියල. ඔබ හිතාගෙන හිටියට අපි නං එහෙම නෑ කියලා අපි දන්නේ නෑ මරණාසන්න මොහොතේ ඔබ සෝවාන්වත් නොවෙයිනම්. අන්තිම මොහොතේ වරදින්න පුළුවන්. තරහකාරය කතුරෙක් මැරෙන වෙලාවක ළඟ හිටියොත්. හිත විසිරෙන වෙලාවක දවේශයක් ඇතිවෙච්ච වෙලාවක හිත කෙලෙස්වලින් යටපත් වෙච්ච වෙලාවක හුස්මටික යන්න වුණො අපි දන්නේ නෑ ජීවිතය මරණය කවදක් කොත්තන කොයි මොහොතේ මොන විදියට සිද්ධ වෙයි. ඒ නිසා පින්වතුනේ ජීවිතයේ මරණාසන්න මොහොත අපි කාටවත්
ඔබ බලන්න මේ බුද්ධ ශාසනය තුළ පටාචාරා රහත් භික්‍ෂුණීන් වහන්සේගේ ජීවිතේ. ගිහි ජීවිතය තුළ බොහොම සිල්වත් ගුණවත් හැදිච්ච චරිතවත් එහෙම දෙයක් ගිහි ජීවිත කාලේ ඒ ජීවිත කතාව තුළ අපි දකින්නේ. මහා ධනවත් සිටු පවුලක එකම තියෙන්නේ. ගෙදර හිටපු වැඩකාරය එක ප්‍රේම සම්බන්ධයක් ඇති වෙලා දෙමව්පියන්ට හොරෙන් පැනලගිය අම්මල තාත්තලටත් හොරේ. දැන් හිතන්න එවැනි අවස්ථාවක සමාජය ඥාති නෑදැයි අනේ හොඳ හැදිච්ච දරුවදුව කියයිද නෑ. ඒ ගිය ස්වාමිය එක්කවත් ආදරෙන් හිටිය නෑ. නිතර රණ්ඩු සරුවල් ඇති වුණා මං යනෝ දෙමව්පියෝ ළඟට ඔහොම හිතාගෙන කෝමහරි එක වතාවක් එනකොට මගදි දරුවෙක් ලැබුණ ආපහු ඇරිලගිය. ඔහොම දරුව දෙන්නෙක් ලැබුණා. දවසක් ස්වාමියත් එක්ක දරුවොත් අරගෙන එන අතර මගදි ස්වාමියයට සර්පයෙක් දෂ්ට කරලා ඔහු මිය කිය. දරුව දෙන්න අරගෙන එනකොට ගඟෙන් එතර වෙන්න යනකොට අචිරවතී ගංගාවේ අනතුරකට පත්වෙලා එක දරුවේ ගඟේ ගහගෙන කිය අනෙක් දරුවා උක්කුස්සෙක් දැහැගෙන ගිය. හඬාගෙන වැලපීගෙන එනකොට ගමට අම්ම තාත්තත් මිය ගිහිලා සොහොනි දැවෙනවා. එක පිට මහා කරදර විපත් ගොඩා. අවසානයේ පිස්සුවෙන් වගේ ඔළු අවුල් වුණා. ඇඳගෙන හිටපු ඇඳුම් ගැන පවා සිහින නැති වුණා. උපන් හැටියට ඇදිවතවත් නැතුව පිස්සුවෙන් පාරිදුවගෙන ගිය. දැන් හිතන්න මේ පිස්සුවෙන් දුවගෙන යන්න මේ තරම් විපත් ගොඩක් වෙලා කවුද මේ බුද්ධ ශාසනයේ විනය දර භික්‍ෂුණී අතර අග්‍රස්ථානය ලබපු කෙනයි. බුද්ධ ශාසනය තුළ බුදුරජාණන් වහන්සේගේ මහා කරුණාවේ ඒ උතුම් බණ පදයි මුළු ජීවිතේම නුවන පහළ වුණා. බුද්ධ ශාසනය තුළ පැවිදි වුණා සිල් ගුණ දහම් රැක්කා භාවනා කරා උතුම් ධර්මය අවබෝධ කරගත්තා. විනය දර භික්‍ෂුණීන් අතර අග්‍රස්ථානි ලැබුව. දැන් ගිහි ජීවිතය තුළ විනයක් පේන්න තිබ්බල. හැබැයි බුද්ධ ශාසනය විනය දර භික්‍ෂුණීන් අතර අග්‍රයි. ඒ නිසා මේ ධර්මය තුළින් ජීවිතයේ කොයි වෙලාවෙ මොන විදිහට ජීවිතයේ පරිවර්තනය වෙයිද අපි කාටවත් කියන්න බෑ. ඒ නිසා ඔබ අප්‍රමාදී වෙන්න. අඩුපාඩු හදාගන්න ජීවිතය වරදින්න පුළුවන්. ධර්මය අවබෝධ වෙන තෙක්ම වරදින්න ඉඩ තියෙනවා. වැටුනත් සිය සැරයක් වැටුනත් ධර්මය පැත්තට නැකිටින්. දැඩි අධිෂ්ඨානය මං කොහොමහරි මේ අඩුපාඩු හදාගන්නවා කියෙන අධිෂ්ඨානය ධර්මය පැත්තට හැරෙන්. ඔබට පුළුවන් වීරිය වඩාගෙන අර වලාකුලින් මිදිච්ච පුන් සඳ වගේ බුද්ධ ශාසනය තුළ ධර්මය කරායන උත්සාහ කරා. එහෙමනං ඔබ හැම දෙනාටම ඔබේ ජීවිතයේ වැරදි අඩුපාඩු අකුසල් මේවා සකස් කරගෙන උතුම් ධර්මය අවබෝධ කරගන්න වාසනාව ලැබේවා 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 කියලා අපි ආශිර්වාද කරනවා. පිංහතුනි අද ධර්මශ්‍රවණයෙන් ඔබ රැස් කරගත් සියලුපින් සියලු දෙවියෝ සාධකාරදිදීමේ පින් අනුමෝදන් වෙත්වා. ඒ දෙවියන්ගේ පිහිට රැකවරණ ආශිර්වාදය ඔබ හැම දෙනාටම ලැබේවා 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 කියල අපි ආශිර්වාද කරනවා. විශේසිෙන් අද ධර්මානු ශාසනාව පින්බරදාය කත්තේ දරන්නට එතුනේ කටා රාජ්‍යයේ සේවේ නියුතු උපේන්ද්‍ර ජය මහ මහත්මා නේරංජනා ජය මහ මහත්මිය ඇතුළු පවුලේ පින්වතුන් විසින්. තින් ඒ දෙදෙනාටත් පවුලෙත් සියලු දෙනාටම සියලු දෙවියන්ගේ පිහිට රැකවරන තුනුරුවන්ගේ ආශිර්වාදය සැලසීවා කියලපි ආශිර්වාද කරනවා. එයාගේ අරමුණ තමයි දෙවන ජන්මදිනය සමරණ තම නිවුන් දියණියන් වන විහෙනි අශායා දියණියට ඒ වගේම විහෙලි තිශායා දියණිය කියන මේ නිවුන් දරුවන් දෙදෙනාට දියණියන් දෙදෙනාට තුනුරුවන්ගේ ආශිර්වාදය නිදුක් නිරෝගී සම්පත්තිය දීර්ඝායු සම්පත්තිය සැලසේවා ඒ දරුවන්ගේ අනාගත කටයුතු සාර්ථක කරගන්න මේ ධර්මදාන මේ පිනේ ආශිර්වාදය දරුවන්ටත් පවුලි හැම දෙනාටම සැලසේවා කෙනුතුම ආශිර්වාද ප්‍රාර්ථනාව පිංහතුන්ගේ අරමුණා. තින් දානයන් අතර අග්‍රම පින තමයි සබ්බදානං ධම්මදානං ජිනාති. ඔබ මේ ධර්මදානයේ බණපදයක් තව පිරිසකට ලෝක අහන්න සැලැස්වීම තුළ ධර්ම දේශනා තුළින් කළම්ප ටෙලිවිෂන් මේ සඳහම් විකාශය කළම් ටෙලිවිෂන් පේස්බුක් පිටුව ඒවගේම YouTube චැනලය වගේම ලක්ෂ සංඛ්‍යාත පිරිසක් එකතු වෙලායින්න අපේ YouTube නාලිකාව ලක්ෂ අටකට ආසන්න සබස්්‍රයි ප්‍රමාණයක් එකතු වෙලායි ඒ වගේම පිරිසක්
එකතු වෙලායින් අපේ ෆේස්බුක් පිටුව මේ හැම සමාජ මාධ්‍යයක් ඔස්සේම අපි රටට ලෝකයට මේ බණපද මේ ධර්ම දේශනා අපි අහන්න සලස්සනවා. ඒ තුළින් ලංකා විතරක්නේ මුළු ලෝකයේ පුරාම විශාල පිරිසක් බණහන අය ධර්මී ශ්‍රවණය කරනවා. ඇති එනිසා බණපදයක් තව පිරිසකට අහන්න සැලැස්වීම කියන්නේ දානයන් අතර අග්‍රම දානයක් සබ්බදානන් ධම්මදානන් ජනාති. ඒ ධර්මදාන මේ පින ඔබ හැම දෙනාටමත් දායකත්ති දරන හැම දෙනාටම සැලසේවා ඒ අයගේ පවුලල සියලු දෙනාටම සැලසේවා. විශේෂෙන් කල්පනා කරගන්න දායකත්ති දරු පිංහතුන්ගේ මිය පරලෝගේ සංසාරගත සියලු ඥාතිීනුත් මේ පින් අනුමෝදන් වෙලා ඒ අයගෙත් පරලව ජීවිත සැපවත්තේවා සූපත්තේවා සංසාරදුකින් අතමිදේවා කියල සිහි කරලා මියගිය සංසාරගත ඥාතීන්ට පින් දෙන්න. ති ඔබ හැම දෙනාටමත් කළම් ටෙලිවිෂන් ආයතන හැම දෙනාටමත් බණඇසූ ලක්වාසි ලෝවාසි හැම දෙනාමත් නිදුක්වේවා නිරෝගිවේවා සුවපත්තේවා හැම දෙනාට මුතුම් ධර්මාවබෝධය පිණිස මේ පින ආශිර්වාදයක් පාරමිතාවක් වේවා වේවා කියලපි ආශිර්වාද කරනවා. ආකා සට්හා චිබුම්මට්හා දේවානාගා මහිද්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන්රක්ඛන්තු ලෝක සාසනං ආකා සට්හා චිබුම්මට්හා දේවානාගා මහිද්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන්රක්ඛන්තු දේශනං ආකා සට්හා චිබුම්මට්හා දේවානාගා මහිද්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන්රක්ඛන්තු ත්වං සදා. හැම දිනාටම සම්මා සම්බුදු සරණයි. උතුම් වූ මෙත් සදහම් දේශනාව ශ්‍රවණය කළ හැම දිනාටම සියලු දේශනාමය කුසල් උතුම් ධර්මාවබෝධයේ පිණසම වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. සුපින්වත්නි උතුම් වූ සද්ධර්ම දේශනාව පැවැත් වූ අතුරුගිරිය ශ්‍රී සදහම් පදරමේ ගෞරවනීය මාතෘවර හොරණදී කේලපුර ශීල සුවර්ණ ගිලන් භික්ෂු මන්දියස්ථානයේ වගේම උතුම් බක්කුල මහා සෑයේ ගෞරවනීය නිර්මාතෘ විචිත්‍ර ධර්ම කතික රාජකීය පඬිත පරම පූජනීය අප පින්වත් පූජ්‍යපාද ගුරු දේවෝත්තම අති ගෞරවනීය ගලිගමුවේ ඥානදීප පින්වත් ස්වාමින් වහන්සේට සාදුරදින් පාදාභි වන්දනින් පුණ්‍යානුමෝදනා සිදු කරමු. සාදු සාදු සාදු. උතුම් මෙත් සදහම් දේශනාවේ පින්බර දායකත්වයේ දරුවා වූ කටා රාජ්‍යයේ සේවයේ නියුතු උපේන්ද්‍ර ජය මහ මහත්මයා නේරංජනා ජය මහ මහත්මිය ඇතුළු විශේෂයෙන්ම දෙවන ජන්මදිනය සමරුන් ලබන නිවුන් දියණියන් වන වෙහෙනි අශායා දියණියට ඒ වගේම විහෙලි තිෂායා දියණිය ඇතුළු පවුලේ හැම දෙනාටම නිදුක් නිරෝගී සුවපත් භාවයේ සැලසේවා. දරුවන්ගේ අධ්‍යාපන කටයුතු සරපකාරීව සාර්ථක වේවා. සුව අනාගතයක් වේවායි ප්‍රාර්ථනා කරනවා. ඒ ප්‍රාර්ථනා සිදු කරමින් ඔබේ නිවහනින් සමගන්නේ සැමට උතුම් ධර්මාභෝධය වේවායි ප්‍රාර්ථනා කරමින් නැවතත් මුණ ගැහෙමු උතුම් මෙත් සදහම් දේශනාවකින්. ඔබ හැම දිනාටම සම්මා සම්බුදු සරණයි.